සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේදීත් මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සම්බුදු දේශනාවක් ගැන ඉගෙන ගන්න. අද මේ ධම්ම පූජා ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වය දරන්නේ මාදිවෙල සිගේරාපාර පදිංචි වෛද්‍ය නාලක ජයසිංහ මහත්මයා, ඒ වගේ මේ මෑණියන්, ඒ සහෝදර සහෝදරියන් තුළු සියලු දෙනා එකතු වෙලා ඒ පින්වත් පිරිස තමයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායට අයිති ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම තමයි පඨම නාථකරණ සූත්‍රය. නාථකරණ කියලා කියන්නේ පිහිට සදා දීම. නාථ කියලා කියන්නේ පිහිට. ඒ පිළිසරණ ඇති කරලා දෙන කාරණා ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මේ දේශනාව ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. මොකද්ද? සනාථා භික්ඛවේ විහෙරත මා අනාථා. පින්වත් මහණෙනි, පිහිටක් ඇතුව වාසය කරන්න, රැකවරණයක් ඇතුව වාසය කරන්න, රැකවරණයක් නැතුව වාසය කරන්න එපා. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. පින්වත් මහණෙනි, පිළිසරණක් නැති කෙනා, පිහිටක් නැති කෙනා දුකසේ වාසය කරන්නේ. බලන්න මේ කියන කතාව හරි ලස්සනයි. ඇත්තටම මිනිස්සෙකුට හැබෑම පිළිසරණක් තිබුණොත් තමයි එයා සැපසේ වාසය කරන්නේ. එහෙම නැත්නම් එයා දුකසේමයි වාසය කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ හැම කෙනාම කැමති පිහිටක් ඇතුව වාසය කරන්න, පිළිසරණක් ඇතුව වාසය කරන්න. මොකද පිහිට, පිළිසරණ, රැකවරණය ඇතුව වාසය කිරීම තුළ තමයි සැපවත් ජීවිතයක් ලැබෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ සීල දෙනාම මහන්සි ගන්නේ. මේ ලෝකේ ಜಾති වශයෙන් මොනතරම් මිනිස්සු හිටියත්, ආගම් වශයෙන් මොනතරම් පිරිසක් බෙදිලා හිටියත්, හැම කෙනාගේම අදහස පිහිටක් ඇතුව වාසය කරන්න. ඉතින් මේ පිහිට ලබා ගැනීම පිණිස තමයි නොඑක් දෙවිවරු අදහනවා, නොඑක් පූජා තියෙනවා නේ. එතකොට මේ මොකවා පිළිගන්නේ නැති උදවියක් ඉන්නවා. ඉතින් යම් කෙනෙක් හිතනවාද මේ නිසා තමයි අපේ ජීවිතේ පිහිට පවතින්නේ කියලා, ඒ විදිහට කටයුතු කරනවා. හැබැයි පොදු කාරණේ තමයි පිහිටක් ලබා ගන්න කැමති. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවදී පෙන්ලා දෙන්නේ හැබෑමටම පිහිට හදා දෙන කරුණු ගැන, රැකවරණයක් හදා දෙන කරුණු ගැන. පිහිටක් ඇතුව වාසය කරනවා කියන දේ තුල, ඒ ජීවිතය තුල මොන වගේ දේවල්ද තියෙන්න ඕන, දියුණු කරගන්න ඕනේ කියලායි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පැහැදිලි කරන්නේ. ඒක උන්වහන්සේ සහතික වෙලා පෙන්ලා දෙනවා මෙතන මේ පිහිට හදා දෙන කරුණු ඇතුව හිටියොත්, පිළිසරණක් ඇතුව හිටියොත් එයා සැපසේ වාසය කරනවා. පිහිට නැත්තම් දුකසේ ඉන්නේ. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණේ මෙතන
පළවෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ බලන්න ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්ලා දෙනවා පළවෙනි කාරණේ. මේ කාරණා 10ක් පෙන්ලා දෙනවා. ඒකෙන් පළවෙනි කාරණේ තමයි සිල්වත් වීම. සිල්වත් වීම කියනවා නිවනට පමුණුවාලන පාතිමෝක්ඛ සංවර සීලයෙන් යුක්ත වෙනවා මේ භික්ෂුව ගැන පෙන්ලා දෙන්නේ. ආචාර ගෝචර සම්පන්න යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තයි. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවිමි අල්ප මාත්‍ර වරදේ පවා බිය දක්මින් වාසය කරන කෙනෙක්. මේක චූටි වරදක් නෙව කියලා ඒක කරන්න උත්සාහ කරන්නේ ඒක කරාට කමක් නැහැනේ. එහෙම අදහස් නෑ යාට. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ශික්ෂාපද සමාදන් වී ආරක්ෂා කරනවා. බලන්න මෙන්න මේක තමයි කියනවා සිල්වත් වීම. මේක කියන පළවෙනි නාථ කරන ධර්මය. යම් භික්ෂුකගේ යම් සීලයක් ඇද්ද සිල්වත් වීමක් ඇද්ද මේක තමයි පළවෙනි නාථ කරන ධර්මයේ පිහිට හදා දෙන දේ කියනවා. දැන් ධර්මයේ පුරුදු කරන කෙනෙක් තුල දියුණු කරගත යුතු දේ බලන්න පිහිට හැබෑවටම හදලා දෙන දේ. දැන් මේ ලෝකේ සාමාන්‍යයෙන් මිනිස්සු පිහිටක් හදාගන්න කියලා සාමාන්‍යයෙන් හොයන්නේ බාහිර දේවල්. සමහරට සල්ලි, සමහරට ගෙවල් දොරවල්, සමහර විට විවාහයක්, එහෙම නැත්නම් සමහරට දරු මල්ලෝ, සමහරට හොඳ රැකියාවක් මේ ආදි වශයෙන් බාහිරින් තමයි යම් කිසි රැකවරණයක් පිහිටක් හදාගන්න දෙයක් හොයන්න බලන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මීට හාත්පසින්ම වෙනස් දෙයක් මෙතන පෙන්ලා දෙන්නේ. දැන් අර දේවල් මොනවා තිබුණත් එයා දුකින් නිදහස් වෙන්නේ නැහැ. එයා දුකසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මේ සිල්වත් වීම කියන දේ දියුණු කරගත්තොත් එයා රැකවරණයක් ඇතුව වාසය කරන්නේ, සැපසේ වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේක දේශනාවක් සඳහන් කරනවා මේ කුසල සීලය, මේ සීලය බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ ඇයි කියලා. සීලය පනවලා තියෙන්නේ ඇයි කියන කාරණේදී බුදුරජාණන් දේශනා කරන පසු නොතැවෙන ජීවිතයක් ඇති කරගන්නයි කියනවා. සීලය පනවලා තියෙන්නේ පසු නොතැවෙන ජීවිතයක් ඇති කරගන්න. එතකොට සිල්වත් වීම තියෙනවා නම් එයා පසුතැවෙන්නේ නැහැ. සීලය නැත්තම් පසුතැවෙනවා. මොකක් නිසාද? තමන්ගේ ජීවිතය තුළ මේ අඩුපාඩු මම කළා නේද? මං අතින් මෙහෙම වෙලා තියෙනවා නේද? බලන්න මේ ජීවිත තියෙනවා නේද? සමහරට ඒක ගැන කවුරුවත් දන්නේ නැහැ. වෙන ලෝකේ කවුරුවත් ඇසුරු කරන පිරිස එහෙම දන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිත තමන් චෝදනා කරනවා. ඔබ මෙහෙම වැරද්දක් කළානේ. දුකසේ වාසය කරන්නේ. දුකසේ වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ සීලය මනාකොට ආරක්ෂා කරොත් පිරිසිදු විදියට හිඳියොත් පසු නොතවෙන ජීවිතයක් තියෙන්නේ කියලා. එයාට තමන්ගේ ජීවිතය ගැන හිතලා අහිංසක සතුටක් ලබන්න පුළුවන්. මම පිරිසිදු ජීවිතයක් ගත කරන කෙනෙක් නෙව කියලා. එතකොට බුදුරජාණන් මෙන්න මේ සිල්වත් වීම පෙන්ලා දුන්නා මොකක් හැටියද? පිහිට හදා දෙන කාරණාවල පළවෙනි අංගය හැටියට. මොන කෙනෙකුට පිහිටක් හදා ගන්න උන දිනු කරගත යුතුදී. මේක අහන ශ්‍රාවකයට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. සිල්වත් වීම කියලා කියන්නේ අපිට රැකවරණයක් කියලා. පිහිටක් කියලා. සිල්වත් නැති බව කියලා කියන්නේ පිහිට නැති වුණා කියන එක කියලා. ඒක තේරෙන්න ඕන. ඒක තේරෙන්නේ නැත්තම් වැඩක් නෑ. කොයිතරම් මේක ඇහුවත් මේ සීලය කියන්නේ පිහිටක් හදා දෙන දෙයක් කියලා එයා ඒ දිනු කරගන්න කොයිතරම් අවස්ථාවක් තිබුණත් ඒක කරගන්නේ නෑ. බැහැර කරනවා. සිල් රැකලා කාටද හරි ගියේ? සිල් රැකලා කාටද හරි ගියේ? ඔහොම හිතන්නේ. මොකද එයා විශ්වාස කරන්නේ මේ අදහස්. ඒ විශ්වාස නොකරන තාක් මේ සීලය කියන එක මනාවකට දිනු කරගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ පිහිට හදා ගන්න ලැබෙන්නේ නැහැ. සීලය තුලින් රැකවරණයක් හදා ගන්න ලැබෙන්නේ නැහැ. බලන්න
සීලය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවා. ඒක රහතන් වහන්සේ කෙනෙක් කියනවා මේ සීලය කියලා කියන්නේ හරි මේ ලස්සන දෙයක්, සුන්දර දෙයක්. හරියට මේ ಗುಣධර්ම දියුණු කරගන්න අම්මා කෙනෙක් වගේ, යහපත් ಗುಣධර්ම අම්මා කෙනෙක් වගේ කියනවා. ඒ සියලු ගුණයන් දියුණු කරගන්න පරිසරය හදලා දෙනවා මේ සිල්වත් භාවය තුළින්. සීලයමයි දියුණු කරගන්න ඕනේ කියලා කියනවා. ඉතින් බලන්න එහෙම මේ රහතන් වහන්සේලා උතුම් දැක්කේ සීලයෙන් ලැබෙන පිළිසරණ රැකවරණය දැකපු නිසා, අත්විඳපු නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට අපිත් ආශා කරන්න ඕනේ පිරිසිදු සීලයෙන් යුක්ත වෙනවා කියන දෙයට. ඒ රැකවරණය හදාගන්න. ඒතකොට මෙන්න මේක තමයි පළවෙනි කාරණය. මොකද්ද? පිහිට හදා දෙන සිල්වත් වීම කියන එක. දෙවෙනි කාරණේට බුදුරජාණන් දේශනා කරන බලන්න පුනුෂපරම් භික්කවේ බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ. භික්ෂුවක් ඉන්නවා බොහෝ ධර්මය අහලා තියෙනවා. මතකේ දරාගෙන තියෙනවා, ඒක රැස් කරගෙන තියෙනවා. මොකද මේ ධර්මයේ යේතේ කල්යාණ යේතේ ධම්මා ආදි කල්යාණ. යම් ධර්මයක් තියෙනවද මුලත් සුන්දර, මජ්ජේ කල්යාණය මැදත් සුන්දර, පරියෝසాన කල්යාණ අවසානය සුන්දර, සාත්තා අර්ථවත් පැහැදිලි අර්ථවලින් යුක්තයි, සබ්යංජන පැහැදිලි ප්‍රකාශනයන්ගෙන් යුක්තයි, රහස් නැහැ. කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් අභිවදන්ති. මුළුමනින්ම පිරිසිදු පිරිපුන්නු නිවන් මාර්ගයයි ධර්මයේ කියලා දෙන්නේ. අන්නේ ධර්මයේ තථාරූපාස ධම්ම බහුසුතා හොಂತಿ බොහෝ අහලා තියෙනවා. දතා ධාරණය කරගෙන ඉන්නවා. වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නුවණින් මෙනෙහි කරන දිට්ඨිය සුප්පටි විදේ ධර්මයේ අර්ථය තේරුම් ගන්නවා. පැහැදිලි වැටහීමක් ධර්මයේ පිළිබඳ ඇති කර ගන්නවා. මේකට කියනවා ශ්‍රුතය කියලා. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේක ශීක බලයක් හැටියට පෙන්ලා දීලා තියෙනවා. ඒතකොට ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා තුළ තියෙන්න ඕන මෙන්න මේ ශ්‍රුතය කියන එක. මෙන්න මේක පිහිට හදා දෙන දෙයක්. රැකවරණයක් හදා දෙන දෙයක්. එතකොට මේක නැත්තම් ඒ පිහිට නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනාකොට ඉගෙන ගැනීම, පිරිසිදු විදිහට ඉගෙන ගැනීම පිහිට හදා දෙන දෙයක්. මොකද එයාට ජීවිතයේ දියුණුව පිණිස මොනවද කළ යුත්තේ කියලා පැහැදිලි වැටහීමක් ඇති වෙනවා. නියම මාර්ග දර්ශනයක් ලැබෙනවා. මා විසින් කළ යුත්තේ මෙයයි කියලා. සාතුරුන් වහන්සේ ජීවිතයේ සුවපත් භාවයේ පිණිස මොන වගේ දේවල්ද පුරුදු පුහුණු කරන්නට කියලා තියෙන්නේ කියලා කියවෙනේ ධර්මය මනාකොට ඉගෙන ගැනීම පිහිට හදා දෙන දෙයක්. එතකොට මෙන්න මේක ශ්‍රාවකයාට මේක ඇහෙනකොට තේරුම් ගන්න ඕන මේ තුලින් පිළිසරණක් තියෙනවා. දැන් බලන්න බොහෝ දෙනෙක් ජීවිතයේ මේ දුක් කරදර කම්කටොළු වලින් නිදහස් වෙන්න ඕන කියලා මොකද්ද කරන්න ඕනේ කික හිතා ඉන්නවා. මං දැන් මොකද්ද කරන්නේ කියලා. සමාහට හිතා ගන්න බැරුව ඒ අභියෝග හැමුවේ මිනිස්සුන්ගේ මනස පවා විකල් වෙලා යනවා. දරා ගන්නට බෑ. ඒ මුල් කරගෙන ජීවිත විනාශ වෙනවා. අර පිහිට හදාගන්න කියලා එකතු කරපු සල්ලි වලින් පළක් නැහැ. දරුවන්ගෙන් පළක් නැහැ. එතකොට යාට සමා තත්ත්වෙන් වැඩක් ගන්න බෑ. එතකොට මේ හොඳ පැහැදිලි දහම් දැනුමක් තියෙනවා නම් බුදුරජාන්සේ වදාළ ධර්මයේ ගැන මනා වැටහීමක් තියෙනවා නම් ඒ මුල් කරගෙන යාට නිදහස් වීම කරා යන්න පුළුවන් ගැටලුවෙන්. හේතු යාට මඟ පෙන්වීම තියෙනවා. ප්‍රශ්න එනකොට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ අභියෝගේ හැමුවේ නැගිටින්න හයියේ ධර්මයෙන් හදලා දෙනවා. දැන් එතකොට මෙතන මේ කියන එකේ තේරුම් ගන්න අපි ධර්මයේ අහලා මතක තියා ගැනීම විතර ප්‍රමාණවත් නැහැ. දැන් ගොඩාක් දෙනෙක් හිතනවා ධර්මයේ අහලා මතක තියා ගැනීමයි ශ්‍රුත බලය කියලා. එපමණකින් ශ්‍රුත බලයක් ඇති වෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් දේශනා කරපු දේ මතක තියාගෙන ඉතරනේ ඒක වචනයෙන් පුරුදු කරන වචසා ಪರಿචිතා. වචනයෙන් පුරුදු කරනවා යා. සජ්ජායනා කරනවා.
වචනෙන් පුරුදු කරනවා. එතකොට ඊළඟට නුවණින් මෙනෙහි කරන මනසානුපෙක්කිතා. එතකොට මේ ධර්මයේ ඒ සම්බුදු වදන සඳහන් වෙන සම්බුදු වදන යාගේ හිතේ වැඩ කරනවා නිතර නිතර. දිට්ඨියා සුප්පටි විද්දා හොඳට මේ ධර්මයේ අර්ථය වැටහෙනවා. අන්න එතකොට ඒක සුත බලය වෙන්නේ. ඒ අභියෝග හැමි ජීවිතේන අභියෝග හැමි නැගී හිටින්න ඒ ධර්මයෙන් හයිය හදලා දෙන්නේ එහෙමයි. ධර්මයේ මතක තියාගත්තේ පමණින් ඒක වෙන්නේ නැහැ. තිනස ගොඩාක් දෙනෙක් පටල ගන්නවා මේක. ඒතර සමහර පිරිස් ඉන්දියා ධර්මයේ ඉගෙනගෙන මතක තියාගන්න එපමණයි. එතනින් එහාට ඒක වචනෙන් පුරුදු කරලා නුවණින් මෙනෙහි කරන දෙයක් නැහැ. ඒකට ඒ කටිලි ධර්මයේ අර්ථය මනාවකට තේරෙන්නේ නැහැ. ධර්මය තුල විශාරද වෙන්නේ නැහැ. එහෙම වුණා කියලා. එයා කටට ඇහුවොත් කියන්න පුළුවන් සමහර ලාවට. පංච උපාස්කන්ධය කියන්නේ මොකද්ද? පටිච්චසම්පාද කියන්නේ මොකද්ද? මේ බුදුරයන් වදාළදී සමහරට කියන්න පුළුවන්. හැබැයි අර ශ්‍රුත බලය දියුණු කරගෙන නැහැ. ඒක වචනයෙන් පුරුදු කළා නුවණින් කල්පනා කරලා අර්ථය පිරිසුදු කරගෙන නැහැ. ඒක කරගත්ත කෙනාට ඒ අභියෝග හමුවේ නොසලී හිටින්න පුළුවන්. සැපසේ වාසය කරන්න පුළුවන් පරිසරය හදලා දෙනවා. ඒකයි මේ කියන්නේ නාථ කරන ධර්මයක් කියලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන අන්නේ පිහිට හදා දෙන කාරණය දියුණු කරගන්න. මේක තමයි දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිහිට හදා දෙන පුරුෂපරම් භික්ඛවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. ඉන්නවත් මහන් භික්ෂුවක් ඉන්නවා කල්යාණ මිතුරු ඇසුර තියෙනවා. කල්යාණ යහළුවන් ඉන්නවා. කල්යාණ යහළුවන් අනුව පවතිනවා. මෙන්න මේ කල්යාණ මිතුරන් ඇති බවක් ඇද්ද? කල්යාණ යහළුවන් ඇති බවක් ඇද්ද? කල්යාණ යහළුවන් අනුව පැවැත්මක් ඇද්ද? අනුව යෑමක් ඇද්ද? මෙන්න මේක තුන්වෙනි නාථ කරන ධර්මයයි. මේක නාථ කරන ධර්මය පිහිට හදා දෙන දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර වූ මා වෙත මේ ලෝ සත්‍යය ඇවිල්ලා ජරාවෙන් පීඩා විඳින සත්වෙilla ජරාවෙන් නිදහස් වෙනවා. මරණයෙන් පීඩා විඳින සත්වය ඇවිල්ලා මරණයෙන් නිදහස් වෙනවා. දුක් දුම්නසින් පීඩා වෙන සත්වය ඇවිල්ලා දුක් දුම්නසින් නිදහස් වෙනවා. හැඬා බැලපීම් වලින් පීඩා වෙන සත්වය ඇවිල්ලා ඒ වලින් නිදහස් වෙනවා. බලන්න කල්යාණ මිත්‍ර ඇසුරට පැමිණි කෙනා ඒ දුකේ නිදහස් වෙන හැටි. එක දේශනාවක තියෙනවා සබ්බි රේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති. දෙවි කෙනෙක් මේ ගාථාව කියන්නේ බුදුරජාණන් ළඟට ඇවිල්ලා බුදුරජාණන් අනුදැන වදාරනවා. සත්පුරුෂය අහලුවන් ඇසුරේ ඉන්න ඕනේ. සත්පුරුෂයන්ම ඇසුරු කරන්න ඕනේ. එතකොට මේ සත්පුරුෂ ධර්මයේ දැනගන්නේ කෙනා සියලු දුකින් නිදහස් වෙනවා කියනවා. මේ කල්යාණ මිත්‍රයා තමයි මේ සසර දුකින් නිදහස් වීම පිණිස අඩිතාලම හදලා දෙන්නේ. අඩිතාලම හදලා දෙන්නේ. ඒක නැතුව මොන දෙයක්වත් කරන්න බෑ. බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක්ගේ ජීවිතයේ යහපත පිණිස බාහිරින් ලැබිය යුතු යම් කරුණක් ඇද්ද මේ කල්යාණ මිත්‍රතාවයේ තරම් වෙන දෙයක් දකින්නේ නැහැ කියනවා. කල්යාණ මිත්‍රාගෙන් තමයි ධර්මය අහන්න ලැබෙන්නේ. ඒ තරම් උපකාර කරන වෙන බාහිර දෙයක් දකින්නේ නැහැ කියනවා. ඒ ඇසුරු නැත්තම් එයා විනාශ වෙලා යනවා. මොනතරම් හැකියාවන්ගෙන් යුක්ත වුණත් අනුසුරේ වැටෙන වෙලාව කියන්න බෑ. පාප මිත්‍රාශ්‍රයට කෙනෙක් වැටුනොත් විනාශ වෙලාම යනවා. සබත් නුවර ඉන්දියා මහදන සිටුතුමා කියලා සිටුවරි කෝටි ගානක ධනය තිබුණා. මෙයාගේ නෝනටත් කෝටි ගානක ධනය තිබුණා. ඉතින් මේ ඇත්තෝ අය ඇත්තට මොකද උනේ? පාප මිත්‍රාශ්‍රයට වැටුණා. සල්ලාල පිරිසක් එකතු වුණා, බේබදු ටිකක් එකතු වුණා. මේ ධනියක් දැකලා අන්තිමට බීලා නටලා සල්ලාලකම් කරලා අන්තිමට හිඟමන්ට වැටුණා මේ දෙන්නා. දැන් අන්තිම කාලේ වයස අන්තිම කාලේ බුදුරජාණන් වහන්සේ දකින්න මේ දෙන්නා. දැකලා සිනහ පහල කරනවා. සිනහ පහල කරාට පස්සේ ස්වාමීන් වහන්සේ අහනවා මොකද කියලා.
එතකොට මේ දෙන්න ගැන විස්තර බුදුරජාණන් දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද බලන්න මේ තමයි මේ නගරෙ හිටපු මහදන සිටුවරයා. ජීවිතයේ පළමු අවධියේදී මේ ධර්මයට පැමිණුවා නම් අරහත් ඵල ලබා ගන්න තියෝ මෙයාට. ඒ බිරිඳට අනාගාමී වෙන්න තිබුණා. පසු කලක වුණත් ධර්මයට පැමිණුණා ඉතිරි මාර්ගඵල ලබා ගන්න තිබුණා. දැන් මේ හැකියාවන් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා. බලන්න අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් ලැබුණු පිහිට නැති ලැබුණේ නැහැ. දුක උරුම කරගත්තා. ඊළඟ බණ අජාසත්ත පාමිත්‍රාසයට වැටුණා ආනන්තරී පාප කර්මයක් කරගත්තා. අන්තිම කාලේ බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා කියා හිටිනවා. ස්වාමීනි මම ධාර්මික මගේ තාත්තා ඝාතනය කළා. ඒක මගේ වැරැද්දක්. ඒ වැරද්ද මං ආය කරන්නේ මං ආදි සංගරි පැමිණෙන්න ඕනේ කියලා කියා හිටිනවා. ඒ වෙලාවේ ඒ අජාසත්තුමායි බුදුරජාණන් වහන්සේට වන්දනා කළ පිටත් වුණාට පස්සේ මේ සාමාන්‍ය ඵල දේශනාව අවසානට තියෙන්නේ. එතන හිටිය භික්ෂුන් වහන්සේලාට කියා හිටනවා පින්වත් මහණෙනි මේ රජ්ජුරුව මේ ආනන්තරේ පාප කර්ම සිදු කළේ නැත්නම් මේ වෙනකොට ආනන්තර පාප සිදු නොකරපු කෙනෙක් නම් මෙලහට යන්නේ ධර්මය අවබෝධ කරලා කියනවා. බලන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන්න උන පිළිසන ලබා ගත්තේ නැහැ. පාප මිත්‍ර ආශ්‍රිතය වැටුනේ. මහා වාසනාවක් අහිමි කරගත්තා. මහා වාසනාවක් අහිමි කරගත්තා. අපිට කොයිතරම් වෙන්නද? රජ කෙනෙක් වෙලාද? අද කාලේ මිනිස්සු පිහිට හදාගන්න කියලා ප්‍රතන හැම දෙයක්ම අජාත රජුරන්ට තිබුණා. සල්ලි භාග ධන සම්පත් හැම දෙයක්ම. ඒ දුකසේ වාසය කරන පිහිට හදා දෙන්න දෙ නැති වුණා. අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් ධර්මයේ කියලා දෙනකොට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපිට පිහිට පිණිසයි පවතින්නේ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපිට රැකවරණේ හදා දෙන කෙනෙක්. දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන කෙනා කල්යාණ මිතුරන් ගැන හිතන්නේ එහෙමයි. මට ලාභයක් මහා ලාභයක් මෙවැනි සිල්වත් ගුණවත් උතුමන් මට ඇසුරු කරන් ලැබුණා නෙව කියලා. ඒක තමයි මේ කල්යාණ මිත්‍ර තියෙන කෙනේ රැකවරණේ අත්දකින්න. නැති කෙනාට ඒක ගැන වැටහීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක පිහිට හදා දී පිටති කරගතු දෙයක්. කල්යාණ මිත්‍ර ඇසුරටපත් වීම තමා නෝනින් කල්පනා කළ යුතු දෙයක්. කල්යාණ මිත්‍රයාගේ ඇසුරට එන එක. එතකොට මේ හැම තැනකම තියෙන්නේ අභ්‍යන්තරයේ නිවෘදි කරගත යුතු දේවල්. ඒවා හරියට නුවණින් කල්පනා කරලා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි පිහිට හදා දෙන තව කාරණයකට බුදුරජාණන් දේශනා කරනවා ඉද බික්ඛවේ බික්ඛු සුවචෝ හෝති සෝවචස්ස කරණීහි ධම්මේ සමන්නාගතෝ කමෝ පදක්කිනක් ගාහි අනුශාසනයි. භික්ෂුවක් ඉන්නවා කීකරුකම ඇති කරන කාරණාවල යුක්තයි. කියනවා මේ අවවාද අනුශාසන බොහෝම ගෞරවයෙන් පිළිගන්නේ කියනවා. පැදකුණු කරලා ඒ තරම් ගෞරවය. එතකොට මේ කීකරුකම කියලා යමක් ඇද්ද මේක ජීවිතේ පිහිට හදා දෙන කාරණයක් හතුරුනි කාරණය. කීකරු ධර්මයේද කීකරු අවවාද අනුශාසන කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීම ගෞරවයෙන් පිළිගන්න කෙනෙක්. ඒතකොට අවවාද කරන අවවාදෙට ගැටෙන්නේ නැහැ. රණ්ඩු කරන්නේ නැහැ. දැඩි බවෙන් යුක්ත වෙන්නේ නැහැ. එකට කරන්ට යන්නේ නැහැ. අකීකරුකම ඇති වෙන කාරණේ ඇතුළ නැහැ. එතකොට දැන් මේක ලස්සන විස්තරයක් තියෙන අනුමාන සූත්‍රයේ හරිය ලස්සනට. ඉතින් ඒ කීකරුකම ඇති කරන කෙනායි අකීකරුකම ඇති කරන කෙනායි කියලා. කොට ඒ දැඩි බව, මාන්නය, තද ගතිය ඒ වගින් දුර වෙලා මේ නිහතමානී කෙනෙක් බවට පත් වෙනවා. අවවාදයට ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අන්නේ කෙනා පිහිටක් ඇතුව වාසය කරන්න කියනවා. එතකොට මේ කාරණේ අපි දක්ෂුණ අපි තුල ඇති කරගන්න. කෙනෙකුට අඩුමතරමේ ආසාවක්වත් ඇති වෙන්න අනේ මම කීකරු කෙනෙක් වෙන්න ඕනේ කියලා. කීකරු කෙනෙක් වෙන්න ඕනේ කියලා. දැන් එක තැනක තියෙනවා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ওই ශාසනික පිළිවෙත් වල ගරු කරන්නේ නැතුව ඉන්නවා. ඒකට අනිත් ස්වාමීන් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේලා මට එක එකව කියන්න එන්න එපා. මමත් ඔබ වහන්සේලාට මොකක් කියන්නේ නැහැ නේ. හොඳක් කිව්ව නරකක් කිව්ව මට කියන්නත් එපා මම කියන්නෙත් නැහැ.
එතකොට එතන මේ විස්තරයේ තියෙනවා එහෙම නෙමෙයි මේ ශාසනයේ ඉදිරියට යන කෙනා කීකරු වෙන්න ඕනේ. එකිනෙකාට උදව් කරගෙන යම යන්නේ කියනවා. යහපතේ පිහිටන් එකිනෙකට උදව් කරන්න කියනවා. එතකොට අකීකරුයි නම් අර විදිය අදහස් වලින් තමයි යුක්ත වෙන්නේ. එතකොට අකීකරුකම කියලා කියන්නේ විදිහට ධර්මයෙන් පිහිට නැහැ. දුකසේ වාසය කරන කෙනෙක් කීකරුයි නම් රැකවරණයක් තියෙනවා. එතකොට මේක අහන ඉගෙන ගන්න ශ්‍රාවකයා ආස කරනවා කැමති වෙනවා මම කීකරු කෙනෙක් වෙනවා කියලා. ඒ කීකරුකම ඇති වුණා කියලා කියන්නේ පිහිට හදා දෙන දෙයක්. සැපසේ වාසය කිරීමට රුකුලක්. ඉතින් අද කාලේ බොහෝ දෙනෙකුට දුකසේ වාසය කරන්න හේතු වෙලා තියෙන්නේ මේ කාරණා නැහැ. සිල් රකින්නේ නැහැ. ධර්මීය ඉගෙන ගන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරේ නෙවෙයි ඉන්නේ. කීකරු නැහැ. දැඩි පිළිගන්නේ නැහැ ධර්මීය අවවාද. එතකොට දුකසේ වාසය කරන. ඒ දුකසේ ඉන්න හේතු වෙන කාරණා ජීවිතය තුල පුරවගෙන කොයිතරම් ආස කරත් සැපවත් ජීවිතය සංස්කෘතික ජීවිතය ලැබෙන්නේ නැහැ. ඉතින් අඬා ඉන්නවා පතපතා ඉන්නවා. කොයිතරම් පැතුවත් කොයිතරම් ඇඬුවත් ඒ රැකවරණයක් ඇති ජීවිතය ලැබෙන්නේ මේ රැකවරණය පිණිස හේතු වෙන කාරණා දියුණු කර නොගන්නා තා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතන කීකරුකම කියන එක ගැන පෙන්ලා දෙන්නේ පිහිට හදා දෙන දෙයක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිහිට හදා දෙන රැකවරණයක් ඇතුව වාසය කිරීම හේතු වෙන පස්වෙනි කාරණා හිට පෙන්ලා දෙනවා. ඉද බික්ඛවේ බික්ඛු පුනිච්චපරම් බික්ඛවේ බික්ඛු යානිතානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි තත්ත දක්කෝ හෝති අනලසෝ තත්රූපාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං. එකට ඉන්න පිරිසගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා කියන්නේ එකට ඉන්න පිරිස ස්වාමීන් වහන්සේලාත් එක්ක. එතකොට මේ පිරිසගේ යම් කිසි කුදු මහත් කටයුතු තියෙනවා නම් ඒවා හොයලා බලලා කම්මැලි නැතුව ආසාවෙන් කරලා දෙනවා. උදව් කරන එක එක්කිනාට. එතකොට මේ උදව් කරනවා කියන එක මේ ගනුදෙනුවක් කරගත් එකක් නෙමෙයි. Tamanට කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් එතන කිරීමක් තියෙන උදව්ව. මම මෙයාට උදව් කරොත් මෙයාත් මට උදව් කරන්න ඕනේ කියලා එහෙම එකක් නෙමෙයි. ඒ යම් කටයුත්තක් තියනවාද එකට ඉන්න පිරිසගේ ඒ කටයුතු හොයලා බලලා ඉෂ්ට කරනවා. උදව් කරනවා. ඒකට පස්ස ගහන්නේ ඒ වක්කීම අරගෙන කරලා දෙන මේක පිහිට ඇතුව වාසය කරන හේතු වෙන දෙයක්. ඒතර බුදුරජාණන් දේශනා කරන මෙන්න මේ ලක්ෂණය මේ ධර්මයේ පුරුදු කරන කෙනාගේ ධර්මතාවයක් කියනවා. එකට ඉන්න පිරිසගේ යම් කුදුමහත් කටයුතු වෙද්දී හොයලා බලලා ඉෂ්ට කිරීම. ධර්මයේ පුරුදු කරන කෙනාගේ ධර්මතාවය ස්වභාවයක් එයා තුල පිහිටන දෙයක් කියනවා. ඒක නිකන් මේ පිටින් ගත දෙයක් නෙමෙයි ඒක ජීවිතය හා බද්ධ වෙච්ච දෙයක් කියනවා. ඒතකොට මේ ගුණය තියෙනවා කියලා කියන්නේ පිහිටක් ඇතුව වාසය කරන කෙනෙක්. ඒ සමහර කෙනෙක් මේ උදව් කරන එක ගැන හිතන්නේ මහා කරදරයක් නේ. එතකොට හේතුව තමයි මේ බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වීම පිළිගන්නේ නැහැ යා. මේ උදව් කරන්න කියලා කරදරේ වැටෙනවනේ එහෙම එකක්. නෑ මේක නුවණින් කල්පනා කරලා පිළිවෙලට කරොත් එයා සැපසේ වාසය කරන කෙනෙක් බවටයිපත් වෙන්නේ. උදව් ලබන කෙනා නෙමෙයි මේ උදව් කරන කෙනා. ඒ සාතුන් වහන්සේ මේ ගුණයන් දියුණු කළා. ඒ අරහත් උත්තම මේ ගුණයන් දියුණු කළා. ඒ මඟඵලලාභී ශ්‍රාවික මේ ගුණයන් දියුණු කළා. අපිටත් කියනවා කරන්න කියලා. දැන් බලන්න අර විශාකාව ගැන කියනකොට විශාකාව කසාද බඳලා ගෙදර ගියාට පස්සේ එදා රාත්‍රියේ ගිය දවසේම රාත්‍රියේ මේ ගව දෙනක් පැටියෙක් වදනවා. ඉතින් මේකේ කටයුතු කරන්න විශාකාව ගියා මේ අද මම මේ විවාහ වෙලා දාපු දවසේ එහෙම කියලා හිතියේ නෑ. පහවදා ඊට පස්සේ දවසක මිගාර සිටුතුමා ගැන විස්තර අහනකොට කියනවා මම මේ ගෙදර ලේලි. ඉතින් මම මේ හැම ගිනාගෙනම හොයලා බලන්න ඕනේ. ඒ නිසා මම මේ විදිහ දෙයක් කරේ මේ ගව දෙනක් පැටියෙ බිහි කළා ඒ කටයුතු කළා. ඒ විශාකාවගේ පුරුද්දක් කියනවා ගෙදර ඉන්නකොට නැගිටින්න හැමෝටම කලින් කියනවා. නිදා ගන්නකොට නිදාගන්න හැමෝටම පස්සේ කියනවා. ඉතින් හැම කෙනාගේම මේ සේවකයෝ කෑව බීවද පහසුවෙන් ඉන්නවද මේ හැම එකම හොයලා බලලා යම් කෙරෙන්න කටයුත්තක් තියෙන හැමදේම කළා. ඒ බලන්නේ ධර්මයේ පුරුදු කරන කෙනාගේ ජීවිතය ජයගත්තේ විශාකාවයි. මිගාර සිටුතුමා මාතෘ පදවිය දුන්නානේ. බුදුරජාණන් වහන්සේ ඉදිරි දවසක් කියනවා ස්වාමීනි මේ මගේ ලේලි නෙමෙයි මේ මගේ අම්මා කියලා. බලන්න.
එච්චර ගුණයක් තිබුණා විසාකාවට. මව ගුණය. ඉතින් ශ්‍රාවකයා හැටියට අපි ඒව දියුණු කරගන්න කැමති වෙන්න ඕනේ. ඒකට මෙන්න මේ කාරණය එකට ඉන්න පිරිසගේ හිතසුව පිණිස උපකාර කරන එක. අනේ කියන ටික තත්ත දක්වෝති ඒ කරන්න දක්ෂයි කියනවා. අනලසෝ ඒ පස්ස ගහන්නේ වෙන කෙනෙක් කරાવી එහෙම ඉන්නේ. තමන්ට අවස්ථාව තියෙනවා උපකාරයක් කරන්න ඒක කරනවා මග හරින්නේ නැහැ. තත්රුපා විමංසාය සමන්නාගතු. ඒක මේ නුවණින් කල්පනා කරලා කොහොමද කරන්න ඕන කියලා පිළිවෙලකට කරනවා. කලමනාකරණය කරන ඕන විදිය සංවිධානය කරනවා ඒක වැඩි. කට්ටියත් එකතු වෙලා අපි ඔක්කොම එහෙම කරමු කියලා. මේක පිහිට හදා දෙන දෙයක්. දැන් අද කාලේ ගොඩාක් දෙනුට ඒක නෑ. ඒ නැතිකමමයි දුකසේ වාසය කරන්නට හේතුව. ඒ බුදු දේශනාවේ වෙලා දෙන්නේ. කෙනෙක් අසනීපයක් වුණා උදව් කරනවා. නේ කෙනෙක් යම් කිසි උදව් කරන්න හේතු වෙන දේක් තිබුණේ පස්සේ යාට කරගන්න වැඩක් තියෙනවා පුළුවන් වෙලාවට ගිහලා උදව් කරනවා. හොයලා බලලා කරනවා. සමහරට කියනකන් ඉන්නේ හොයා බලා කරනවා. ඒකයි මේ කියන්නේ. ඉතින් ඒක ජීවිතේ පිහිට ආදා දෙන දෙයක්. ඉතින් මේ කාරණය දියුණු කරගන්න අපි ආශ කරන්න ඕන කැමති වෙන්න ඕන. මොකද මේකෙන් පිහිට හදලා දෙන්නේ අපිටයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට 6 වෙනි කාරණෙට පෙන්නලා දෙනවා බලන්න. පුනචපරම් භික්ඛවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනේ උලාරපාමොජ්ජෝ. බලන්න තියෙනවා භික්ෂුවක් කියන ධර්මයට හරි කැමති කියනවා. පිය සමුදාහාරෝ දහම් කතා ඇති කෙනෙක්. අභිධම්මේ අභිවිනේ උලාරපාමොජ්ජෝ. මේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ විනේ ඒක ඉගෙන ගන්නකොට ඒ තුල හික්මනකොට ලොකු සතුටක් ලබන කෙනෙක් කියනවා. උත්තරීතර වූ ප්‍රමුදිත භාවයක් සැනසීමක් ඒ ධර්මයේ තුලින් ලබනවා කියනවා. දැන් ධර්මයේ පුරුදු කරන කෙනාගේ ධර්ම බලයක් හැටියට කියනවා. ඒ ධර්මයේ අහනකොට ලබති අත්ත වේදං ලබති ධම්ම වේදං. ඒ ධර්මයේ හොඳට තේරෙන අර්ථය තේරෙන ලබති ධම්මූප සංහිතම් පාමුජ්ජා. ඒ ධර්මයෙන් උපන් සතුටක් ලබනවා. ප්‍රමුදිත භාවයක් තියෙනවා. ඈලි මෑලි වෙලා නැහැ. හරි ප්‍රියමනාප සහැල්ලු ගතිපැතුම් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ ධර්මයට කැමති කෙනෙක්. දැන් අර එක තැන පරාභව සූත්‍රයේ තියෙන ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභව. ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා ධර්මයට ගරහන කෙනා පිරියනවා කියනවා. බලන්න මේ ධර්මයට කැමති බව දහම් කතා ඇති බව ඒ ධර්මයේ ඉගෙන ගන්නකොට මේ ප්‍රමුදිත භාවයක් ඇති සතුටු වෙන එක පිහිට ඇති කරන කාරණයක්. රැකවරණ ඇති කරන කාලෙක බොහෝ දිනකට මේක නැහැ. නැති නිසා මොකද දුකසීමයි වාසය කරන්න සැපයක් නැහැ ජීවිතේට. ඉතින් අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතවල මේවා තියෙනවද නැද්ද කියලා බලලා. නැත්තම් ඇති කරගන්න මහන්සි ගන්න ඕන. තියෙනවා නම් ඒක රැකගෙන දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. එතකොටයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන පිහිට අපේ ජීවිත තුලත් ඇති වෙන්නේ. එතකොටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දාලා විදිහට අපිට දුක්ෙන් මිදිලා සුවපත් වූ ජීවිතයක් සැනසීම පිරුණු ජීවිතයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මේ රැකවරණයක් ඇතුව ඉන්නවා කියලා කියන්නේ ඒකයි. පිහිටක් ඇතුව ඉන්නවා කියලා කියන්නේ ඒකයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟ කාරණේ හැටියට ආරද්ධ විරියෝ විහෙරති. පටංගත් වීරිය යුක්තයි අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල් දුරු කිරීම කුසල් දියුණු කිරීමත් කියන එකට තාමවා දල්ල පරක්කම අනික්කිත දුරෝ කුසලස් ධම්මේස. මේ බලවත් වූ දැඩි වූ අත් නොහරින වීරයක් ඇති කරගන්නවා. එතකොට මෙන්න මේ කුසල් දහම් දියුණු කරගන්නයි අකුසලයන් දුරු කරගන්නයි කෙනෙක් උත්සාහවත් වෙනවා වීරිය කරනවා කියලා කියන්නේ පිහිට ඇති කරන දෙයක්. පිහිට ඇති කරන දෙයක්. රැකවරණයක් ඇතුව ඉන්න හේතු වෙන දෙයක්. සුවපත් ජීවිතයක් කරා රැගෙන යන දෙයක්. එතකොට ශ්‍රාවකයා දක්ෂ වුණා මෙන්න මේ ගුණධර්ම දියුණු කරගන්න ආරද්ධ විරිය කියන එක. අකුසල් දුරු කරන්නයි කුසල් දහම් වඩන්නයි
අත් නොහරින වීරියක්. යම් තාක් යම් අකුසල ප්‍රහාණය නොකරනද ඒ උත්සාහයත් හරින්නේ නැහැ. යම් කුසලයක් දිනු කරන්න තියෙනවද ඒ කුසල දිනු කරගන්න තාක් උත්සාහයත් හරින්නේ නැහැ. මේ ධර්මයේ බුදුරජාණන් දේශනා කරේ වීරියවන්තයන්ටයි කියනෝනේ. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්සමි. පටන්ගත් වීරිය තියෙන කෙනාටයි මේ ධර්මයේ. කුසල් දහම් දියුණු කරගන්න උත්සාහ කරන කෙනාටයි මේ ධර්මයේ. අතහැරලා දාන කෙනාට නෙමෙයි. එතකොට ඒක තමයි පිහිට හදා දෙන කාරණේ වෙන්නේ. ඉතින් මේ නුවණින් කල්පනා කළා විශ්වාස ඇති කරගන්න ඕනේ. පැහැදිලිම ඇති කරගන්න ඕනේ මේ පිහිට හදා දෙන දෙයක් මගේ ජීවිතේට මම මේක ඇති කරගන්න ඕනේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානම් පච්ච බේසජ්ජ පරික්කාරේ. බුදුරජාණන් දේශනා කරන භික්ෂුවක් කියනවා ලද දෙයින් සතුටු වෙනවා කියලා. ලැබුණු දානියෙන් සිවුරෙන් ලැබුණු සෙනසුනෙන් ලැබුණු ගිලම්පසෙන් සතුටු වෙන කෙනෙක්. ඒවා පස්සේ දුව ඒවා පස්සේ හඹා යන ජීවිතයක ආසාවෙන් පිරිච්ච අවිද්‍යාවෙන් පිරිච්ච දෙයක් න්යාට නැහැ. සරල දීපෑත්මක් තියෙන්නේ. එතකොට අර අනුරුද්ධ සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා මේ සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්ම සන්තුට්ඨස්ස. ලද දෙයින් සතුටු වෙන කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ. ලද දෙයින් සතුටු නොවන කෙනාට නෙමෙයි කියනවා. එතකොට මෙන්න මේ ගුණය පිහිට හදා දෙන දෙයක්. දැන් බලන්න මේ ලෝකේ ගොඩාක් දෙනෙක් මේ එකක් ගැනවත් මෙහෙම හිතන්නේ නැහැ. මේ පෘථග්ජන ලෝකේ මේ කියපු එක දෙයක් ගැනවත් පිහිට හදා දෙන දේවල් ටික ගණන් ගන්නෑ. සිල්වත් බව, ධර්ම ඉගෙන ගැනීම, කල්යාණ මිත්‍රයන් නැති බව, කීකරු බව, ඊළඟට මේ පිරිසගේ කටයුතු හා බලා ඉෂ්ට සිද්ධ කිරීම, ඊළඟට ධර්මයට කැමැති බව, ඊළඟට වීරිය, ඊළඟට මේ ලද්දෙන් සතුටු වීම කියන කාරණා පිහිට හදා දෙන හැටියට ගණන් ගන්නෑ. හිතන්නේ. ඒ නිසා පිහිට හදා දෙනවා කියලා හිතන දේවල් පස්සේ දුවනවා. අන්තිමට පිහිටක් නැතුව මරණයටපත් වෙලා යනවා. බලන්න. ඊළඟට බුදුරජාණන් දේශනා කරන 9 වෙනි කාරණේ හැටියට බලන්න පුනච්චපරම් භික්ඛවේ භික්ඛු සතිමා හෝති. සිහිය පවත්නවා. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතානුසරිතා. පරමේන සති සම්පජන්ණය යුක්තයි කියනවා. නුවණින් යුක්තව තනසුතු විදිහට සිහිය පිටවා ගන්න දක්ෂ වෙනවා. සිහි කරන්න පුළුවන් බොහෝ කාල ඈත අතීතයේ කරපු කී දේවල් පවා. ඒකෝර මේ සතිපට්ඨානයේ වැඩිම ගැන කියන්නේ. ඒකෝර මේ සතිපට්ඨානය හොඳට වඩනවා නම් ඒ සිහි නුවණ දියුණු කරගන්න මහන්සි ගන්නවා නම් ඒක පිහිට හදා දෙන දෙයක් කියනවා. දැන් බලන්න මේ කාරණා බුදුරජාන් වහන්සේ දේශනා නොකරන අපි හීනකින්වත් හිතන්නේ මේ ලෝකෙ මිහිස් ලෝකෙ එක්කෙනෙක්වත් මේ කියපු කාරණා පිහිට හදා දෙන දේවල්ය දියුණු කරගන්න ඕනේ කියලා කියන්නේ. සල්ලි හම්බ කරගනිලා කියන බොහෝ පිරිසක් ඉන්නවා. ඒවා පස්සේ දුවපල්ලා කියලා බොහෝ පිරිසක් ඉන්නවා. බලතන්නා පස්සේ දුවපල්ලා කියන බොහෝ පිරිසක් ඉන්නවා. මේ ගුණධර්ම දියුණු කරගන්න කියලා මඟ පෙන්වන්නේ මේ ආර්ය ධර්මයෙන් පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අවසානයේ පෙන්ලා දෙනවා පිහිට හදා දෙන කාරණේ හැටියට පුනචපරම් භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති ප්‍රඥාවන්තයි උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ආර්ය වූ මනාකොට දුක් ඡේ වීම පිණිස හේතු වන්නා වූ කලකිරීම පිණිස හේතු වන්නා වූ ප්‍රඥාවෙන් යුක්තයි උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය. කියන මේ ප්‍රඥාව මේ ලෝකේ හට ගැනීම නැතිවීම දකින්න පුළුවන් එයාට. මේ දුකේ හට ගැනීම නැතිවීම දකින්න පුළුවන් එයාට. ඒ කියන්නේ මේ හේතුඵල ධම දකින්න පුළුවන් කෙනෙක්. එතකොට මෙන්න මේ ප්‍රඥාව දියුණු කර ගැනීම පිහිට හදා දෙන දෙයක්. එතකොට මේ ප්‍රඥාව තියෙනවා නම් කෙනෙක් එයා සැපසේ වාසය කරන්නේ දුකසේ නෙමෙයි. ප්‍රඥාව නැත්තම් දුකසේ වාසය කරන්නේ. එතකොට බලන්න පිටවන්දි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දුන්න දේ. පිහිට හදා ගන්නට නම් මෙන්න මේ කාරණයි දියුණු කර ගන්න ඕනේ. ඒතර බුදුරජාණන් මේ දේශනාව ආරම්භයේදී දේශනා කරා මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක්ඛම් භික්ඛවේ අනාතෝ විහෙරති. මේ අනාත වූ කෙනා පිහිටක් නැතුව ඉන්න කෙනා දුකසේ වාසය කරන්නේ කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ අපි දුකසේ වාසය කරනවා නම් සැපයක් නැත්තම් පීඩාවෙන් නම් වාසය කරන්නේ අපි සරණක් නැත. සරණ නැති වෙන කාරණා අපි දිනු කරගෙන නැත කියලා. හොඳට කල්පනා කරලා බැලුවොත්
පෙනේ මේ කියපු කාරණාවල අඩුවක්. අන්නේ අඩුපාඩු මගහරවගෙන ඒවා සම්පූර්ණ කරගන්න නිවැරදි කරගන්න අපි මහන්සි ගන්න. එතකොට අපි පිහිටක් ඇතුව වාසය කරන කට්ටිය බවට පත් වෙයි. මේ දුකසේ වාසය කරන ලෝකයේ මිනිස්සු අපි සැපසේ වාසය කරන පිරිසක් බවට පත් වෙයි. මේ ලෝකයේම කැල්ල බිඳලා ගියත් අපේ ජීවිතය තුළ ඇතිවන විමුක්තිය වෙනස් නොවී තියෙයි. ඉතින් අන්නේ රැකවරණය කරා යන්නයි පින්වත්නි අපගේ සාස්තුන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය අපිට පෙන්ලා දෙන්නේ. ඒ ධර්මයේ පෙන්ලා දෙන ආකාරයට මේ පිහිට ඇති කරන මේ ගුණ ධර්මයන් සිල්වත් වීම, දහම් දැනුම, කීකරුකම, කල්යාණ මිත්‍රාශ්‍රය, පිරිසේ සමගිය පිණිස එකිනෙකාට දෝපකාර කර ගැනීම, ආරද්ධ වීරිය, ධර්මයට කැමැති බව, ඊළඟට ලද්දෙන් සතුටු වීම, සිහිනුවන පැවැත්වීම, යම් ප්‍රඥාව කියන මේ නාත කරන ධර්මයන් දියුණු කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අප සෑම සීල දිනාටම මේ ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දානමේ පින්කමින් රැස් කරන්ට යෙදුන සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාදී සීකපල ධර්මයන් දියුණු කරගනිත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. මීට වසර 5කට පෙර මිය පරලෝකීය මතුගම රෝහල පාරේ පදිංචි විසූ විශ්‍රාමලත් විදුහල්පති කරුණාදාස ජයසිංහ පියාණන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ දායකත්වයෙන් දරපු සීල දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් ඒ සීල දෙනාගේ පරලෝක ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී හේමලතා සුබසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. 90 වෙනි වී පසුවෙනි පින්වත් මෑණියන් මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සපවත් වේවා, ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම කරුණාදාස ජයසිංහ, හේමලතා සුබසිංහ යනේ දෙමව්පියන්ගේ දරුවන්ට මුණුබුරු මිනිමිරියන් සියලු දෙනාටම ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අද දවසේ මේ ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වෙන නාලක ජයසිංහ මහත්මයා ඒ පවුල සීලු දිනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සීලු දිනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සපවත් වේවා. කරන කියන ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය කිසි බාධාවක් කරදරකින් තොරව කර ගැනීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. සීලු දිනාට උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා උතුම් ධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියේ සියලුම පින්වතුන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. අද ධර්ම දේශනාවට සම්බන්ධ වුණු මේ පින්වත් සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අප සෑම සියලු දෙනාටමත් මේ නාථ කරන ධර්මයන් ඇති කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.